සම්පූර්ණතාව 10 තාපයේ යටතේ පුතේ වලට මතක ඇති පළවෙනි වීඩියෝෙන් අපි තාපමිතිය කියන කොටසේ ප්‍රධාන රාශි තුනක් ගැන කතා කරා. තාපධාරිතාව, විශිෂ්ට තාපධාරිතාව, ඒ වගේම গুপ্ত තාපය ගැන. එතකොට මේ දෙවෙනි වීඩියෝ එකෙන් තාපයේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ විශේෂයෙන්ම ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට යොමු වෙන මෙන්න මේ තාපධාරිතාව සහ විශිෂ්ට තාපධාරිතාව ආශ්‍රය කරගෙන අහන ව්‍යුහගත රචනා ප්‍රශ්නේ මූලික කරගත්තු ප්‍රායෝගික පරීක්ෂණ. එතකොට අපේ සිලබස් එකේ තාපධාරිතාව සෙවීම සඳහා වන සරල පරීක්ෂණයට උමක්, ඒ වගේම මේකේ මූලධර්මය මොකක්ද කියන එක, ඒ වගේම විශිෂ්ට තාපධාරිතාව හොයන මේ මිශ්‍රණ ක්‍රමය පිළිබඳ ඔබට කතා කරන්නට තියෙනවා. එහෙමනම් අද දවසේ අපි අන්නේ පරීක්ෂණවල දෙක කොහොමද කෙරෙන්නේ? ගන්න පාඨාංක මොනවද? ගණනයන් කිරීම කොහොමද කෙරෙන්නේ? ඒ වගේම අවසානයේ මේ පරීක්ෂණයේදී අපි සැලකිලිමත් විය යුතු විශේෂ කාරණා, විශේෂයෙන් ව්‍යුහගත ප්‍රශ්නේදී අපිට ඒවා අහනවා. අන්නේ කාරණා පිළිබඳ කතා කරමු. මම මුලින්ම ඔයාලට පළවෙනි වීඩියෝ එකේ කියපු මේ තාපධාරිතාව කියන්නේ මොකද්ද? ඔබ දන්නවා තාපධාරිතාව කියන්නේ උෂ්ණත්වයේ ඒකකයකින් යම් කිසි වස්තුවක උෂ්ණත්වයේ ඒකකයකින් ඉහළ දාන්න අවශ්‍ය වන තාප ප්‍රමාණය. උෂ්ණත්වය පමණයි සලකන්නේ අපි. ස්කන්ධය එතනදී ඔබ දන්නවා අපි සලකන්නේ නැහැ. මේක අපිට තව දුරටත් පුංචි සරල පරීක්ෂණයකින් තාපධාරිතාව පැහැදිලි කරගමු පුතේ. මේ තියෙන්නේ සමාන භාජන තුනක්. මේ විදිහට අපි ගත්තොත් මේ සමාන භාජන තුනට අපි තාපධාරිතාවේ සංකල්පය අවබෝධ කරගන්න අවශ්‍ය වෙන විදිහට අපි විවිධ ද්‍රව්‍ය දාමු, සමාන ද්‍රව්‍ය දාමු. අපි මේ භාජන තුනම සමාන තාප ප්‍රභව. ඒ කියන්නේ එකම තාපධාරිතාව තියෙන ඉටිපන්දමකින්, එකම තාපධාරිතාව තියෙන ඉටිපන්දමකින් අපි රත් කරන්නටයි යන්නේ. රත් කරන්නටයි යන්නේ. ඒතර මම එකකට මේ ABC කියලා නම් කරන්න. ABC කියලා නම් කරන්න. මේ පළවෙනි එකට දානවා ජලය. පළවෙනි එකට මම දැම්මේ ජලය. මම දෙවෙනි එකට දානවා ජලය නෙමෙයි දාන්නේ දෙවෙනි එකට. දෙවෙනි එකට මම දානවා පොල් තෙල්. මම දෙවෙනි එකට දානවා මේ හා සමාන පරිමාවක් පොල් තෙල්. සමාන පරිමාවක් පොල් තෙල් දාන්න. තුන්වෙනි එකට මම දානවා ජලය දාන්නේ. හැබැයි අරට වඩා වැඩි පරිමාවක් දාන්න. අරට වඩා වැඩි පරිමාවක් මම ජලය දානවා තුන්වෙනි එකට. අරට වඩා වැඩි පරිමාවක් ජලය දාන්න. ඊට පස්සේ අපි සමාන කාලයක් මේ සමාන ඉටිපන්දම් වලින් සමාන කාලයක් අපි මේක රත් කරනවා. රත් කරාට පස්සේ පුතේ මම මේ තුනටම උෂ්ණත්වමානත් යොදනවා. අපි මේ විදිහට සරලව හිතමු. උෂ්ණත්වමාන තුනකුත් මම මේ නල තුනටම දානවා. එතකොට මට කියන්න සමාන කාලයක් ගියාට පස්සේ මේ උෂ්ණත්වමාන තුනේ පාඨාංක සමාන වේද? නැහැ. උෂ්ණත්වමාන තුනේ පාඨාංක සමාන වෙන්නේ නැහැ. චොට්ටක් ඔන්න තාපධාරිතාවෙන් යොමු වෙන ප්‍රකාශන වර්ගයේ ප්‍රශ්නයකට මුල පුරන්න පුළුවන් තැනක් මම මේ කිව්වේ. එහෙනම් පුතේ බලන්නකෝ දැන් A සහ B අවස්ථාවේ ඇයි එකම සමාන තාප ප්‍රමාණයක් දීලත් සමාන පරිමා තිබිලත් ඇයි උෂ්ණත්ව වෙනස් වුනේ? ලබාගත් තාපය වෙනස් වුනේ ඇයි? ද්‍රව්‍ය දෙකකින් හදලා තියෙන්නේ. මේක හදලා තිබුණේ පොල් තෙල් වලින්. පොල් තෙල් වලින් පුරවලා තිබුණේ භාගයක්. මේකේ තියෙන ජලය. මේකේ තියෙන ජලය. ඒ නිසා මොකද්ද වෙන්නේ? ද්‍රව්‍ය වෙනස්. සමාන ප්‍රමාණ තිබුණාට ද්‍රව්‍ය වෙනස්. එහෙනම් තාපධාරිතාව වෙනස්. A සහ C අවස්ථාව සැලකුවොත් මොකද්ද වෙනස? A සහ C අවස්ථාවේ දෙකේම තියෙන ජලය. දෙකේම තියෙන ජලය. හැබැයි ඔබ දන්නවා උෂ්ණත්වය A නලයේ උෂ්ණත්වය වැඩි වී C නලයේ උෂ්ණත්වය අඩුයි. ඒකට හේතුව C නලයේ අඩංගු ජල ප්‍රමාණය නැත්නම් ජලයේ ස්කන්ධය වැඩි නිසා. එහෙනම් තාපධාරිතාව පිළිබඳ අවබෝධ කරගන්න පුතේ විවිධ ද්‍රව්‍ය සතු තාපධාරිතාව වෙනස්. අනිත් එක තමයි එකම ද්‍රව්‍යයේ විවිධ ස්කන්ධ සතු තාපධාරිතා වෙනස්. මෙන්න මේ දේ හොඳින් අවබෝධ කරගන්න. තාපධාරිතාව සම්බන්ධ ප්‍රකාශන වර්ගයේ ප්‍රශ්නයක් තිබුණොත් මෙන්න මේක යොමු වෙන්න පුළුවන්. අපි එහෙමනම් මේ තාපධාරිතාව හේවීමට තමයි ඊළඟට යන්නේ. තව පොඩ්ඩක් අපි මතක් කරොත් පුතේ තව පොඩ්ඩක් අපි මතක් කරොත්
අපට පුළුවන් විශිෂ්ට තාපධාරිතාව පිළිබඳව අවබෝධය ගන්න. අපි පොඩ්ඩක් බලමු විශිෂ්ට තාපධාරිතාව මොකක්ද කියන එක. මම තාපධාරිතාව නැවත මතක් කිරීමක් කරේ. ඒ අනුව තාපධාරිතාව අවසානයේ සමාලෝචනය කරගන්න පුතේ. මොකද්ද තාපධාරිතාව කිව්වේ? උෂ්ණත්වයේ ඒකකයකින් පදාර්ථයක වැඩි කරද්දී ලබා දිය යුතු තාපය. එතකොට ඒකකය මොකද්ද පුතේ? කෙල්වින් අංශකයට ජූල්. එහෙම නැත්නම් සෙල්සියස් අංශකයට ජූල් කියන ඒකකයෙන් අපි මේක පාවිච්චි වෙන්නේ. අපි චුට්ටක් මතක් කරමු මේ දෙන්න හොයන්න අද යන්නේ විශිෂ්ට තාපධාරිතාව. බීතාදා. අපි දන්නවා කොහොමද යම්කිසි ද්‍රව්‍යයක ස්කන්ධයේ ඒකක එකකින් නේද? ඒකක ස්කන්ධයක් උෂ්ණත්වයේ අංශකයකින් ඉහළ දාද්දී අවශ්‍ය වන තාප ප්‍රමාණය. තවත් විදිහකින් මේක කියන්න පුළුවන්. කියන්න බලන්න මේක තවත් විදිහකින් පුතේ. ඔව්. තාපධාරිතාව ඇසුරෙන් වීතාදා කියන්නේ. තාපධාරිතාව ඇසුරෙන් වීතාදා කිව්වොත් පුතේ තාපධාරිතාව දන්නා ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක් කියලා අපිට ගන්න පුළුවන් ඕන. එහෙම අරගෙනත් වීතාදා සඳහා ප්‍රකාශයක් අපිට නැත්නම් ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. අපි එහෙමනම් වීතාදා ඔන්න මතක් කරා විශිෂ්ට තාපධාරිතාව කියන්නේ මොකක්ද කියලා. අද එහෙනම් අපි ඊළඟට යන්නේ මෙන්න මේ රාශි දෙක තාපධාරිතාව සහ විශිෂ්ට තාපධාරිතාව මිනුම් කරන්නේ කොහොමද කියන එක පරීක්ෂණාත්මකව කරන ආකාරය. ඔබ දන්නවා වීතාදා විවිධ ද්‍රව්‍ය සතුව විවිධයි කියන අපි අහලා තියෙනවා. පළවෙනි වීඩියෝෙන් ඔබ ඒක අවබෝධ කරගත්තා. ඒ වගේම Q = mc delta t අපේ අභ්‍යාස ගොඩක් කරපු අර X පේපර් එකක් මේකටම යොමු වෙලා තියෙනවා. ඒක ඔබට බලන්න පුළුවන්. හරි. අපි එහෙමනම් පුතේ ඉස්සෙල්ලම බලමු මෙන්න මේ පරීක්ෂණ දෙකටම පදනම් වෙන මූලධර්මය. මේ තාප සමතුලිත අවස්ථාව කියන වචනේ ඔබ දැනගන්න ඕනේ. තාප සමතුලිත අවස්ථාව. මම ඒකට මේ පුංචි සටහන ප්‍රකාශ මේ පැහැදිලි කරන්න යොදා ගන්නම් පුතේ. මෙතන මොකද්ද පරීක්ෂණ සැලැස්ම කියලා චුට්ටක් බලන්න. විශාල බීකරයකට ඇල් ජලය දාලා තියෙනවා. විශාල බීකරයකට ඇල් ජලය දාලා තියෙනවා. ඊට පස්සේ ඒකට උෂ්ණත්වමානයක් යොදලා තියෙනවා. ඒ එක්කම ඒ ජල භාජනය තුල ගිල්ලපු කුඩා භාජනයක් තුල උණු ජලය තියෙනවා. දැන් මොකද්ද නිරීක්ෂණය? උෂ්ණත්වමාන දෙකේ වෙන වෙනම තියෙනවා. ඔබ දන්නවා මුලින්ම එතකොට මෙන්න මේ උෂ්ණත්වමානය ඇල් ජලයේ තියෙන උෂ්ණත්වමානයේ පාඨාංකය අඩුයි. ඒ වගේම මේ උණු ජලයේ තියෙන උෂ්ණත්වමානයේ පාඨාංකය වැඩි. කාලයත් එක්ක මොකක් වෙයිද පුතේ? කාලයත් එක්ක ඔබ දන්නවා උෂ්ණත්ව වෙනසක් තියෙනවා නම් අනිවාර්යෙන් උෂ්ණත්වයේ වැඩි පැත්තේ ඉඳලා අඩු පැත්තට තාපය ප්‍රවාහය වෙනවා. ඔබ දන්නවනේ ශක්තිය ප්‍රවාහාකාරයේ තාපය. හරි. එහෙනම් මේ උණු ජලය සහිත බඳුනේ ඉඳලා තාපය නේද? තාපය මේ පැත්තට ප්‍රවාහය වෙනවා. වෙලා මොකක්ද වෙන්නේ අවසානයේ? අවසානයේ මේ බඳුන් දෙකේම උෂ්ණත්වය සමාන වන අවස්ථාවක් ලැබෙනවා. අන්න ඒ අවස්ථාවට අපි කියන මොකද්ද පුතේ? තාප සමතුලිතතාවයේ පවතිනවා කියලා. එහෙනම් ඔබ දන්නවා කාලයත් එක්ක මෙන්න මේ පද්ධතිය නේද? අපි තාප රසායන දිමේ පද්ධති සංකල්ප ඉගෙන ගන්නවා. මොකද්ද වෙන්නේ පුතේ? උෂ්ණත්වය සමාන වීමත් සමග තාප සමතුලිතතාවට එළඹෙනවා. දැන් මොකද්ද සිද්ධ වුනේ? තාප සමතුලිතතාවටපත් උනේ ඇයි? හේතු දෙකක් තියෙනවා. එකක් තමයි උණු ජලයේ තාපය පරිසරයට පිට වෙන්නේ ඇති. පළවෙනි කාරණේ. දෙවෙනි එක උණු ජලයේ තාපය කොටසක් ඇල් ජලයට ගමන් කරා. එහෙනම් මේ හේතු දෙක නිසා තමයි තාප සමතුලිතතාවට එළඹුනේ. දැන් මට කියන්න පුතේ එහෙමනම් අපි පරිසරයට පිට වෙච්ච තාප ප්‍රමාණය පාලනය කරොත් ඒක උනේ නැහැ කියලා හිතන තරමට තාපේ හානි නොවි තිබුණොත් පරිසරයේ තාප හානිය නැවැත්තුවොත් අපි අනිවාර්යෙන් තාප සමතුලිතතාවටපත් වීමේදී මොකද්ද වෙන්න ඕනේ පුතේ? උණු ජලය පිට කළ තාපය සමාන වෙන්න ඕනේ මොකේටද? මේ ඇල් ජලය ලබාගත් තාපයට. පරිසරයට තාප හානියක් සිදු නොවුනේ නම් උණු ජලය පිට කළ තාපය සමාන වෙන්න ඕනේ ඇල් ජලය ලබාගත් තාපයට. එහෙනම් මෙන්න මේ පරීක්ෂණ දෙකේ පුතේ මම මේ තාප සමතුලිතතාවයෙන් පටන් ගත්තේ මොකද්ද පුතේ? මේ පරීක්ෂණ දෙකේදීම මොන පරීක්ෂණ දෙකේදීද? තාපධාරිතාව සහ විශිෂ්ට තාපධාරිතාව හොයන පරීක්ෂණ දෙකේදීම අපි යොදාගන්නේ මේ සංකල්පය. අපි මේ ක්‍රමයට කියනවා මිශ්‍රණ ක්‍රමය කියලා. මිශ්‍රණයක්. උෂ්ණත්වයේ වැඩි වස්තුවක්, වැඩි ද්‍රව්‍යයක්, උෂ්ණත්වයේ අඩු ද්‍රව්‍යයක්. ඒ දෙක මිශ්‍ර කරනවා. මිශ්‍රණ ක්‍රමය. පරීක්ෂණය සඳහා අපි යොදාගන්නේ මිශ්‍රණ ක්‍රමය. එතනදී උණුසුම් වස්තුව පිට කළ තාපය
සමාන වෙනවා සිසිල් වස්තුව ලබාගත් තාපයට. එහෙනම් උණුසුම් වස්තුව පිට කිරීම නිසා තාපය ඒක ලබා ගන්නවා සිසිල් වස්තුව. ඒ නිසා අවසානයේ තාප සමතුලිතතාවකට පද්ධතියපත් වෙනවා. හරි. ඔන්න ඔය මූල ධර්මය තමයි අපි පාවිච්චි කරන්නේ එතකොට පරීක්ෂණ දෙකේදීම. මොන පරීක්ෂණද ආයිත් අහනවා? තාදා හොයන පරීක්ෂණය සහ වීතාදා හොයන පරීක්ෂණය. එතනදී පුතේ මට කියන්න එහෙනම් මේ මිශ්‍රණ ක්‍රමයේදී අපට මේ මිශ්‍රණයේ ඒ එකතු කරන ද්‍රව්‍ය දෙක විශේෂ ලක්ෂණ කීපයක් තියෙන්න ඕනේ. මොනවද මේ විශේෂ ලක්ෂණ පුතේ? මේ එකතු කරන ද්‍රව්‍ය දෙක ප්‍රතික්‍රියා කරොත් හරියන්නේ නැහැ. ප්‍රතික්‍රියාවක් වෙන්න බෑ. ඒ වගේම මේ එකතු කරන ද්‍රව්‍ය මොකද්ද වෙන්න ඕනේ පුතේ? මේ එකතු කරන ද්‍රව්‍ය එකිනෙක මොකද වෙන්න ඕනේ පුතේ? එකිනෙකේ දිය වෙන්නත් බෑ. අන්න ඒ කියන පදනමේ ඉදිමින් අපි බලමු එහෙමනම් පුතේ මිශ්‍රණ ක්‍රමයෙන් තාපදාරිතාව සහ විශිෂ්ට තාපදාරිතාව හොයන හැටි. අපි ඉස්සෙල්ලම කැලරිමීටරයක තාපදාරිතාව හොයන්න යන්නේ. මොකද්ද අපේ පරීක්ෂණයේ? කැලරිමීටරයක තාපදාරිතාව සෙවීමේ පරීක්ෂණය. අපි මේක කොහොමද කරන්නේ? මේක කරන්නේ අපි කැලරිමීටරයක් ගන්නවා. ඒ කැලරිමීටරයට අපි යොදා ගන්නවා කැලරිමීටරයක් ගන්නවා අපි අරගෙන ඒකේ 4න් 3ක් ජලයෙන් පුරවනවා. සරල විදිහට මම ඇටවුම ඇදලා පෙන්නන්නම් පුතේ. ඔයාලට එතකොට අවබෝධ කරගන්න පහසුයි. මේ තමයි අපි යොදා ගන්න කැලරිමීටරේ. මේ කැලරිමීටරේ අපි 4න් 3ක් අපි මේකේ ජලයෙන් පුරවනවා. ඔන්න කැලරිමීටරේ. ඒතර මේකේ 4න් 3ක ප්‍රමාණය අපි ජලය පුරවනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේකට අපි උණු ජලය එකතු කරනවා. එකතු කරලා මෙන්න මේ මිශ්‍රණ ක්‍රමයෙන් තමයි මේ පරීක්ෂණය අපි සැලසුම් කරන්නේ. අපි ඊට ඉස්සෙල්ලා චුට්ටක් බලමු පුතේ. මේකේ ගන්න පාඨාංක ටික මොනවද කියලා. අපි බලමු. ඒ පාඨාංක ටික බලහම ඔයාලට අවබෝධ වෙනවා මේ පරීක්ෂණේ කොහොමද කරන්නේ කියන එක පුතේ. බලන්න ඉස්සෙල්ලාම අපි හිස් කැලරිමීටරයක් අරගෙන ඒකේ ස්කන්ධය කිරා ගන්නවා. ඔන්න පළවෙනි ගන්න පාඨාංකය මොකද්ද පුතේ? හිස් කැලරිමීටරේ ස්කන්ධය. ඊට පස්සේ 4න් 3ක් විතර ජලයෙන් පුරවලා ඒකේ ස්කන්ධය කිරා ගන්නවා. ඒ කියන්නේ දැන් දෙවෙනි පාඨාංකය මොකද්ද? සිසිල් ජලය සහ කැලරිමීටරේ ස්කන්ධය. M1. ඊට පස්සේ අපි මේ ජලය පුරවපු කැලරිමීටරේ උෂ්ණත්වය මෙන ගන්නවා. ඒක අපි හිතමු θ1 කියලා. මම දත්ත දාලා පස්සේ ගණනය කිරීම කරන්න. ඊට පස්සේ අපි දැන් රත් කරනවානේ. ජලයේ කොටසක් රත් කරනවා. අන්නේ රත් කරපු ජලයේ උෂ්ණත්වය අපි මයින්නවා θ2. ඊට පස්සේ අපි මිශ්‍ර කරනවා මේ දෙක. මන්ත කරමින් හොඳින් මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා මිශ්‍රණයේ අවසාන උපරිම උෂ්ණත්වය සටහන් කරගන්නවා. ඒක θ කියලා අපි ගත්තා. අවසානයේ මිශ්‍රණයේ මුළු ස්කන්ධය කිරා ගන්නවා. ඒක M2. ඔය දත්ත ටික කිව්වේ. දත්ත ටික එතකොට ස්කන්ධ පාඨාංක 3කින් සමන්විතයි. හිස් කැලරිමීටර ස්කන්ධය MC, ජලය සහ කැලරිමීටර ස්කන්ධය M1, අවසානයේ මිශ්‍රණයේ ස්කන්ධය M2. උෂ්ණත්ව පාඨාංක 3ක් ඇතුළත්. මොනවද පාඨාංක 3 පුතේ? අර ජලය පුරවපු කැලරිමීටරය සහිත ඒ බඳුනේ සිසිල් ජලයේ උෂ්ණත්වය θ1, රත් කරපු උණුසුම් ජලයේ උෂ්ණත්වය θ2, මිශ්‍ර කරලා අවසානයේ ලැබුණු මිශ්‍රණයේ උෂ්ණත්වය අවසාන උෂ්ණත්වය θ. හරි. එහෙමනම් මේ පිටුව මතක ඇති දැන් ඔයාලට. අපි චුට්ටක් බලමු ඔන්න පරීක්ෂණේ. හරි. අපි එහෙමනම් මේක කරන ආකාරය චුට්ටක් අපි බලමු. මේ විදිහට පළවෙනි එක ඔන්න කැලරිමීටරේ අපි ස්කන්ධය කිරා ගත්තා. පුතේ කැලරිමීටරයක් කියහම මන්තයත් ඒකට අයිති. මන්තය සහිත කැලරිමීටරේ ස්කන්ධය කිරා ගත්තා. කවුද පාඨාංකය? ඔන්න මම පාඨාංක පැත්තක ලියනවා. MC. ඊට පස්සේ මේක 4න් 3ක් ජලයෙන් පිරෙව්වා. ඔන්න 4න් 3ක් ජලයෙන් පිරෙව්වා. ස්කන්ධය කිරා ගත්තා. මොකද්ද පාඨාංකේ? M1.
පාඨාංකය m1. ඊට පස්සේ අපි මේකට උණු ජලය අපි මේ විදිහට ලෑස්ති කරගෙන තියෙන්නේ වෙනම උණු ජලය. මම එක වෙනත් පාටකින් ඔබට පෙන්නන්න. මේ තියෙන්නේ උඩට උණු ජලය. එතකොට මේකේ අපි උෂ්ණත්වය සටහන් කරගන්න. ඒ වගේම මෙතනත් අපි උෂ්ණත්වය සටහන් කරගන්න. එහෙනම් ඉස්සෙල්ලාම මේ ඇල් ජලයේ සහිත කැලරිමීටරේ උෂ්ණත්වය සටහන් කරගන්නවා මම ඒක θ1 කියලා ගන්න. ඒ වගේම මේ උණු ජලයේ උෂ්ණත්වය සටහන් කරගන්නවා මම ඒක θ2 කියලා ගත්තා. θ2 කියලා ගත්තා. θ2. ඊට පස්සේ ඔබ දන්නවා මේක මිශ්‍රණ ක්‍රමේනේ. මේ ජලය මේකට දානවා. දාලා හොඳින් මන්ත කරලා අවසාන උෂ්ණත්වය සටහන් කරගන්න. එතකොට ඔයාලා දන්නවා මොකද වෙන්නේ උෂ්ණත්වය පුතේ? උෂ්ණත්වය මේකේ θ1 තියෙන්නේ. මේක මිශ්‍රණයේ උෂ්ණත්වය θ බවට පත් වෙනවා. ඔබ දන්නවා θ අගය කොහොමද වෙන්න ඕනේ පුතේ? θ අගය θ1 සහ θ2 අතර උෂ්ණත්වයක් වෙන්න ඕනේ. දැන් මේ උෂ්ණත්ව පාඨාංක 3 ගත්තොත් ඔබ දන්නවා විශාලම උෂ්ණත්වය වෙන්නේ θ2. ඊළඟට මේ උෂ්ණත්වය θ1 සහ θ2 අතරමැද උෂ්ණත්වයක් තමයි θ වෙන්නේ. ඊට පස්සේ අඩුම උෂ්ණත්වය වෙන්නේ θ1. θ1. හරි. එහෙමනම් ඔන්න අපි මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වයේ θ සටහන් කරගන්නවා. උපරිම උෂ්ණත්වය. ඒ වගේම මිශ්‍රණයේ අවසාන ස්කන්ධය සටහන් කරගන්නවා m2. හරි. ඔන්න එහෙනම් පාඨාංක 6 පරීක්ෂණයේ මතකයි නේද? හරි. දැන් කොහොමද මේක ගණනය කරන්නේ? ඔව්. අපි දැන් කවුද ගණනය කරන්න යන්නේ පුතේ? මෙන්න මේ කැලරිමීටරේ හදලා තියෙන ද්‍රව්‍යය. තඹද ඇල්මිනියම්ද අපට අදාළ නැහැ. අන්නේ කැලරිමීටරේ හදලා තියෙන ද්‍රව්‍යය කවුද? ඔව් තාපධාරිතාව ගණනය කරන්න යන්නේ. තාපධාරිතාව ගණනය කරන්න යන්නේ. මට කියන්නකො පුතේ මේ මිශ්‍රණ ක්‍රමේ පරිසරයට තාපහානියක් උනේ නැත්තම් කවුද තාපය දෙන්නේ? කවුද තාපය ගන්නෙ කියලා? තාපය දෙන්නේ උණු ජලය. තාපය ගන්න දෙන්නේ බලාගෙන ඉන්නව කවුද? මේ කැලරිමීටරය තුල තියෙන ඇල් ජලය සහ කැලරිමීටරය. එහෙනම් පරිසරයට තාපහානියක් නැත්තම් උණු ජලය පිට කළ තාපය සමාන වෙනවා මොකේද පුතේ? ඔව්. කැලරිමීටරය තුල තියෙන ඇල් ජලය ලබාගත් තාපය ධන කැලරිමීටරය ලබාගත් තාපය. එහෙනම් අවසානයේ ඔයාලා දන්නවා સિદ્ધාන්තය වෙන්නේ මොකද්ද පුතේ? මිශ්‍රණ ක්‍රමේ උණුසුම් ජලය පිට කළ තාපය සමානයි කැලරිමීටරය ලබාගත් තාපය ධන ඇල් ජලය ලබාගත් තාපය. හරි නේද? අපි එහෙමනම් අවසානයේදී බලමු පුතේ මොකද්ද මේක ගණනය කිරීම කොහොමද කරන්නේ කියලා. පාඨාංක ටික පැහැදිලිනේ නේද? ගණනය කිරීම කොහොමද කියලා අපි බලමු. මම මේ විදිහට ගණනය කිරීම ඔයාලට සටහන් කරන්නම් පුතේ ඔයාලත් එක්කම. ඒතර සටහනක් ලියන දරුවෙකුට කිසිම ගැටලුවක් නැහැ. සටහන ලිය හැකි මේ විදිහට. ඔන්න එහෙනම් මම સિદ્ધාන්තය ලියනවා. උණුසුම් ජලය නැත්නම් උණු ජලය පිටකල තාපය. උණු ජලය පිටකල තාපය සමාන වෙනවා කවුද පුතේ? උණු ජලය පිටකල තාපය සමානයි කැලරිමීටරේ ලබාගත් තාපය. කැලරිමීටරය ලබාගත් තාපය දෙන්නෙක් ගත්තනේ. කැලරිමීටරේ ලබාගත් තාපය ධන කවුද? ඇල් ජලය ලබාගත් තාපය. ඇල් ජලය ලබාගත් තාපය. හරි. අපි දැන් මෙන්න මේ මූලධර්මයට නේද මේ સિદ્ધාන්තයට අනුව පරිසර හානියක් උනේ නැහැ නේද? දැන් අපි බලමු අර කියපු දත්ත මේකට ඇතුළත් කරන්න. බලමු. අපි එහෙමනම් පුතේ સિદ્ધාන්තයට අනුව අර අපි ලබාගත් දත්ත ඇසුරෙන් මේ સિદ્ધාන්තයේ අපි යොදපු සමීකරණය ආදේශ කරලා බලමු පුතේ. ඔබ දන්නා උණු ජලයේ ස්කන්ධය. ඒ වගේම ජලයේ විශිෂ්ටතාපධාරිතාව. ජලයේ ලක්වන උෂ්ණත්ව වෙනස. හරි. අපි මේ පද තුන ඇසුරෙන් උණු ජලයේ පිටකල තාපය ලිව්වොත් අපි මුලින්ම ලියන උණු ජලයේ ස්කන්ධය.
එහෙමනම් උණු ජලයේ ස්කන්ධය වෙන්නේ අවසාන මිශ්‍රණයේ ස්කන්ධය ඔබට මතකයි. අපි ගත්තේ M2. ඒ අවසාන මිශ්‍රණයේ ස්කන්ධයෙන් අඩු වෙන්න ඕනේ ජලය සහිත කැලරිමීටරයේ ස්කන්ධය M1. එහෙමනම් මේ තමයි උණු ජලයේ ස්කන්ධය. අපි ජලයේ විශිෂ්ට තාපධාරිතාව මෙතෙන්ට ආදේශ කරනවා පුතේ SW. අපි අර ගත්ත පදවල තියෙන SW කියලා මේ ජලයේ විශිෂ්ට තාපධාරිතාව. ඊට පස්සේ අපි දන්නවා ලක්වන උෂ්ණත්ව වෙනස. උණු ජලයේ තිබුණේ ඔබ දන්නවා T2 උෂ්ණත්වය. මේක T2 ඉඳලාපත් වුණා අවසාන මිශ්‍රණයේ T උෂ්ණත්වයට. එහෙනම් ලක්වන උෂ්ණත්ව වෙනස කොච්චරද පුතේ? T2 ඍණ T. T2 ඍණ T. ඔන්න එහෙනම් අපි එක පදයක් සකස් කරා. ඒ මොකද්ද පුතේ පදේ? උණු ජලය පිට කළ තාපය හොයාගත්තා. අපි අර පරීක්ෂණයේදී යොදාගත්ත පාඨාංක ඇසුරේ. අපි ඊළඟට බලමු පුතේ මේ පිට කරපු තාපය ගත්ත කෙනා කැලරිමීටරේ. මෙන්න මේ කැලරිමීටරේ ලබාගත් තාපය. දැන් අපි කැලරිමීටරේ ලබාගත් තාපය අපිට ලියන්න වෙන්නේ වීතාදා ඇසුරෙන්ද තාදා ඇසුරෙන්ද? තාදා. මොකද මේ පරීක්ෂණයේ ආරමුණ කවුරු හොයන එකද පුතේ? තාපධාරිතාව හොයන එක. එහෙමනම් අපි දැන් කැලරිමීටරේ ලබාගත්තු තාපය ලියන්නේ කවුරු ඇසුරෙන්ද? තාපධාරිතාව ඇසුරෙන්. ඔබ දන්නවා තාපධාරිතාව ඇසුරෙන් ලබාගත් තාපයක් හොයන්න අපි ලියන්නේ කොහොමද? තාපධාරිතාව වරක් උෂ්ණත්ව වෙනස. එහෙනම් අපි දන්නවා කැලරිමීටරේ හදලා තියෙන ද්‍රව්‍යයේ තාපධාරිතාව. අපි මේ කැලරිමීටරේ හදලා තියෙන ද්‍රව්‍යයේ තාපධාරිතාව Cc කියලා කියමු. Cc. මෙයා තමයි අපිට හොයන්න ඕනේ කෙනා. එහෙනම් එයා ලක්වන උෂ්ණත්ව වෙනස. කීයද පුතේ එයා ලක්වන උෂ්ණත්ව වෙනස? එයා හිටියේ T1 උෂ්ණත්වයේ. එයාපත් වුණා T උෂ්ණත්වයට. එහෙනම් එයා ලක් වෙච්ච උෂ්ණත්ව වෙනස කීයද පුතේ? T ඍණ T1. ඔන්න එහෙනම් කැලරිමීටරේ ලබාගත් තාපය අපි තාදා ඇසුරෙන් ලිව්වා. අපේ අරමුණ මෙන්න මෙයා හොයන එක. එයා හොයන එක. හරි. අපි එහෙනම් ඉතිරි පදේ බලමු. ඉතිරි පදේ. L ජලයේ ලබාගත් තාපය. ඉතිරි පදේ හොයන්න. එහෙනම් L ජලයේ ස්කන්ධය. අපි දන්නවා පුතේ L ජලයේ ස්කන්ධය කොච්චරද? ඔව්. ආරම්භක කැලරිමීටරේ ස්කන්ධය M1 නේද? කැලරිමීටරේ ස්කන්ධය අපි MC කියලා ගත්තේ. කැලරිමීටරේ සහ ජලයේ ස්කන්ධය M1 කියලා ගත්තේ. එහෙනම් අපි දන්නවා L ජලයේ ලබාගත් තාපය හොයන්න L ජලයේ ස්කන්ධය විදිහට අපි ගන්න වෙන්නේ කවුද පුතේ? M1 අඩු කිරීම MC. කැලරිමීටරේ ස්කන්ධය අඩු කරාම හරි. ඊට පස්සේ ජලයේ විශිෂ්ට තාපධාරිතාව SW. ඊට පස්සේ ජලයේ ලක්වන උෂ්ණත්ව වෙනස. ජලයේ ලක්වන උෂ්ණත්ව වෙනස ඔයාලා දන්නවා පුතේ කීයද? එයාගේ ආරම්භක උෂ්ණත්වයේ තිබුණේ T1 වල. එයාපත් වුණා T1ට. එහෙනම් උෂ්ණත්ව වෙනස කීයද පුතේ මෙතෙන්ට එන පදේ? මෙතෙන්ට එන පදේ තමයි කීයද පුතේ? T ඍණ T1. එහෙමනම් අපිට දැන් තේරෙනවා මොකද්ද? උණු ජලයේ පිට කළ තාපය ලබාගත් දෙන්නගේ නේද? ඒ ලබාගත් දෙන්න වෙන වෙනම මේ විදිහට මේ පදේ අපිට වෙනම ගණනය කරන්න පුළුවන්. මේ පදේ අපිට වෙනම ගණනය කරන්න පුළුවන්. ගණනය කරලා කවුද එතකොට නොදන්නා එක්කෙනා? නොදන්නා එක්කෙනා මෙන්න මේ කැලරිමීටරේ තාදා අපිට හොයන්න පුළුවන්. එහෙමනම් මේ අභ්‍යාස ගොඩක් ඔයාලට දීලා තියෙනවා. මේ පාඩමට අදාළ අපේ ඔන්ලයින් Zoom live පාඩමට අවසානයේ දුන්නු පේපර් එකේ පුතේ මේ CC ගණනය කරන ඒවා. ඉතින් එහෙමනම් මෙන්න මේ මූල ධර්මයේ යොදාගෙන අපි ඒ ගණනය කිරීම කරලා ඔයාලට මේකේ හොඳට මේ සමීකරණේ පැමිණිය වෙන්න පුළුවන්. හොඳට සමීකරණේ ප්‍රැක්ටිස් වෙන්න පුළුවන්. එහෙමනම් ඔන්න ඔය විදිහට තමයි මේ පරීක්ෂණයේදී අපි කැලරිමීටරේ තාපධාරිතාව පුතේ ගණනය කරන්නේ. හරි. මට දැන් ඊළඟට කියන්න ඕන කාරණේ තමයි පුතේ විශේෂයෙන්ම මේ පරීක්ෂණයේදී පුතේ වැදගත් වෙන කාරණා. ඒක අතිශය වැදගත්. මේ පරීක්ෂණයේදී අපි මේකට අපි මිශ්‍රණ ක්‍රමය කියලා කිව්වා. පරීක්ෂණයට අපි මිශ්‍රණ ක්‍රමය කියලා කිව්වා. එතකොට මොනවද මේකේ තියෙන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු තැන්? මේ පරීක්ෂණයේදී සැලකිලිමත් විය යුතු තැන් ගොඩක් තියෙනවා. අපි ඒවා මොනවද කියලා බලමු. දැන් මේ පරීක්ෂණයේදී පරිසරයට තාපහානියක් සිදු වුණොත්
පරිසරයට තාප හානියක් සිදු වුණොත් මේකේ දෝෂයි. එහෙනම් අනිවාර්යයෙන් මේ පරීක්ෂණයේදී අපි පරිසරයට සිදුවන තාප හානිය අවම කරන්න කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා අපිට මොනවද කරන්න පුළුවන් පුතේ? ඒ සඳහා කැලරිමීටරය අපිට පුළුවන් පුතේ බඳුනක් තුල තියලා සුලන් නොවදිනසි පරිවාරක ද්‍රව්‍ය වලින් ආවරණය කරන්න. කැලරිමීටරේ බඳුනක් තුලට දානවා. ඒ විතරක් නෙමෙයි පුතේ. එයා වටේට පරිවාරක ද්‍රව්‍ය දාලා, තාප පරිවාරක ද්‍රව්‍ය දාලා අපි පරිසරයට වෙන හානිය අවම කරන්න පුළුවන්. අවම කරන්න පුළුවන්. තව මොනවද කරන්න පුළුවන්? මේ පරීක්ෂණයේදී අපි පුතේ උණු ජලයයි ඇල ජලයයි මිශ්‍ර කරද්දී උණු ජලයයි ඇල ජලයයි මිශ්‍ර කරද්දී පුතේ අපි පාඨාංකයේ පුළුවන් තරම් ඉක්මනට ගන්න ඕනේ. අපි ගොඩක් වෙලා මන්ත කර කර හිටියොත් අපි දන්නේ මිශ්‍රණේ ළඟාවන උපරිම උෂ්ණත්වයට ඇවිල්ලා සුළු මොහොතකින් නැවත පල්ලෙහාට බහින්න ගන්නවා. ඒ නිසා අපි අර මිශ්‍රණයේ උපරිම උෂ්ණත්වය සටහන් කරගද්දී හැකිතාක් ඉක්මනින් ඒ ගැන හොඳින් නිරීක්ෂණය කරමින් පාඨාංකය ගන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වේගෙන ගිහිල්ලා ක්ෂණිකව අඩු වෙනවා. අපි චුට්ටක් අතපසු වුණොත් අපි ගන්න අඩු උෂ්ණත්වයක්. ඉතින් ඒ නිසා පුතේ මිශ්‍ර කිරීම පුළුවන් තරම් ඉක්මනින් කරලා මන්ත කිරීම කඩිනමින් කරලා ළඟා වෙන ඉහළම උෂ්ණත්වය අපි සටහන් කරගන්න ඕනේ. ඔන්න ඔය කියන කාරණා දෙක එතකොට මේ කැලරිමීටරයක තාපධාරිතාව හෙවීමේ පරීක්ෂණයේදී පුතේ අතිශයින් වැදගත් කාරණා විදියට මම කියනවා. හරි. අපි එහෙමනම් පුතේ තාපධාරිතාව ගණනය කිරීම පුංචි පරීක්ෂණයක් දුන්නොත් ඔයාලා ඒක කරගන්න දැන් පුළුවන්. අපි ඊට පස්සේ බලනවා පුතේ මේක තමයි ඇත්තටම ඔයාලගේ සිලබස් එකේ පුතේ SEP සිලබස් එකේ අපේ දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ 24ක් නම් කරලා තියෙනවා. මෙන්න මේ 24 තුල තියෙන අනිවාර්ය පරීක්ෂණයක් තමයි මේ දැන් මම විස්තර කරන්න යන්නේ ඊළඟට. අර දැන් කලින් කරපු එක බොහොම පුංචි දෙයක්. හැබැයි මේ පරීක්ෂණය ඔයාලා හොඳින් දැනගෙන මේකේ හැම පියවරක් ගානෙම හොඳින් දැනගෙන තියෙන්න ඕනේ. මොකද්ද පුතේ? මිශ්‍රණ ක්‍රමයෙන් ලෝහයක විශිෂ්ට තාපධාරිතාව හොයන පරීක්ෂණය. අපි එහෙමනම් ඊළඟට බලමු පුතේ මෙන්න මේ ලෝහයක හෝ එහෙම නැත්නම් ද්‍රවයක හෝ ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාව හෙවීමේ මේ පරීක්ෂණය අපේ ප්‍රැක්ටිකල් 24 අතර තියෙන මේ ප්‍රැක්ටිකල් එක මොකක්ද කියලා. මෙතනත් අපි දන්නවා නම නේද? මිශ්‍රණ ක්‍රමය. එහෙනම් මෙතනත් උණුසුම් ද්‍රව්‍යයක් සිසිල් ද්‍රව්‍යයක් එක්ක මිශ්‍ර කරනවා. උණුසුම් ද්‍රව්‍යයක් සිසිල් ද්‍රව්‍යයක් එක්ක මිශ්‍ර කරනවා. බලන්න එතනදී. මෙතනදී පුතේ ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාව හොයන්නත් පුළුවන් මේ ක්‍රමයට. ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාව හොයන්නත් පුළුවන්. අපි එක ක්‍රමයක් දැනගත්තාම ඇති පුතේ. ඊට පස්සේ ඔයාලට ද්‍රවයක් දුන්නත් ඝනයක් දුන්නත් ඔයාලා ඒක ඇප්ලයි කරනවා. අපි නම් මෙතනදී පුතේ ඝන ද්‍රව්‍යයක් ලෝහ කැබලි වෙන්න පුළුවන්. ඊයම්මෝ නිස්සම් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ඝන ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාව හොයන පරීක්ෂණය සැලකිල්ලට අරගෙන බලමු. පුතේ එතනදී රත් කරන්නේ ඝන ද්‍රව්‍යය. ඊයම්මෝ නිස්සම් වෙන්න පුළුවන්. ලෝහ කැබලි වෙන්න පුළුවන්. ඒගොල්ලෝ රත් කරනවා. ඒගොල්ලෝ රත් කරන්න පුතේ විශේෂිත තාපකයක් තියෙනවා. ජල තාපකයක් තුල තියෙන මේ වගේ තාපයට ඔරොත්තු දෙන නලයක් තුල තමයි ඝන ද්‍රව්‍ය රත් කරන්නේ පුතේ. මෙන්න මේ උපකරණයට විද්‍යාගාරයේ තියෙන අපි කියන නිකල්සන් තාපකය කියලා පුතේ. එහෙමනම් නිකල්සන් තාපකයක් තුල තමයි ඝන ද්‍රව්‍ය රත් කරන්නේ. ඊයම්මු නිස්සං හෝ ලෝහ කැබලි රත් කරන්නේ. ඊට පස්සේ ඔබට තේරෙනවා ඇති බොහොම ඉක්මනින් මේ රත් කරපු දේ මන්තය සහිත කැලරිමීටරයක තියෙන ජලයට අපි එකතු කරනවා. ඒ එකතු කරද්දී බලන්න පුතේ. ඒ එකතු කරද්දී ඔබට තේරෙනවා මේ කැලරිමීටරේ පරිවර්ණය කරලා තියෙන්නේ. පරිවර්ණය කරලා තියෙන්නේ බඳුනක් තුළ සුලන් නොවදිනසේ. ඒ වගේම අපිට පුළුවන් මේ කොටස් වලට විවිධ නේද තාප පරිවාරක ද්‍රව්‍යයක් යොදලා පරිසරයට වන හානිය අඩු කරගන්න. දැන් මෙතනදී මේ සැකස්මානෝ ඔබට තේරෙනවා පුතේ පුළුවන් තරම් ඉක්මනින් රත් වෙච්ච යකඩ බෝල ටික මේ මොකේටද? කැලරිමීටරේ සහිත ජලයට අපි ක්ෂණිකව අතාරින්න ඕන. ඒ වගේම උෂ්ණත්ව ගන්න ඔයාලා දන්නවා නිකල්සන් තාපකය තුලත් මේ විදිහේ උෂ්ණත්වමානයක් තියෙනවා. ඒ වගේම කැලරිමීටරේ ඉහළ යන උෂ්ණත්වය මැනගන්නත් පුතේ මෙතන උෂ්ණත්වමානයක් තියෙනවා. සුපුරුදු මන්තනය මෙතනත් සිද්ධ වෙනවා මන්තයක් තියෙනවා. ඊට අමතරව ඔබට තේරෙනවා මේ උෂ්ණත්වමානය මේ උෂ්ණත්වමාන ගැන මම විශේෂයෙන් සඳහන් කරන්නම් පුතේ විශේෂ කරුණු යටතේ. ඒකම මෙතන දැන් මේ නිකල්සන් තාපකේ රත් කරන නිසා පුළුවන් තරම් මෙන්න මේ දෙන්න අතර පුතේ මෙන්න මේ දෙන්න අතර තාප පරිවර්ණයක් කිරීම අනිවාර්යෙන් මේ දෙන්න අතර තාප පරිවර්ණයක් කිරීම අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. මෙන්න මේ දෙන්න අතර තාප පරිවර්ණයක් කරන්නට අවශ්‍ය වෙනවා.
මේ ඝන ද්‍රව්‍යයක විශිෂ්ටතාපදාරිතාව හොයන පරීක්ෂණයේදී පුතේ අපි පාඨාංක ගන්නෙ කොහොමද? මේ ගන්න පාඨාංක ටික මොනවද කියලා අපි ඊළඟට බලමු පුතේ. මේ පරීක්ෂණ සැකස්ම අනුව ඔබට තේරෙනවා. ඉස්සෙල්ලාම මම ඒක වෙනම සටහනකට ඔබට ඇඳ පෙන්නන්නම්. ඉස්සෙල්ලාම මෙන්න මේ කැලරි මීටරේ මන්තය සහිත කැලරි මීටරේ අපි ස්කන්ධය කිරා ගන්නවා. ඊට පස්සේ ඒකට ජලය පුරවන්න වෙනවා. අපි ඒකට 4න් 3ක් පමණ ජලය පුරවලා ඇයි පුතේ මම ඔය 4න් 3 ඒ විශේෂ කරුණු යටතේ කියන්නම් පුතේ 4න් 3ක් පමණ ජලය පුරවලා ස්කන්ධය කිරා ගන්නවා. ස්කන්ධ පාඨාංක 2යි. ස්කන්ධ පාඨාංක 2යි. ඊට පස්සේ පුතේ අපි මොකද කරන්නේ? ඔන්න නේද? තව එකක් ගන්නවා. මොකද්ද? උෂ්ණත්වමාන පාඨාංකය. ඒ කියන්නේ මේ ආරම්භක ජලයේ අර දාපු අපි ජලයේ ආරම්භක උෂ්ණත්වය සටහන් කරගන්න. පාඨාංක 3. ඊට පස්සේ මෙහි වැඩේ යනවා. මොකද්ද මෙහි වැඩේ? මෙයාලා රත් කරනවා. නිකල්සන් තාපකයක් තුල අපි හිතමුකෝ ඊයම් බෝල කියලා. එහෙම නැත්නම් වෙනත් යකඩ කැබලි කියලා. මෙන්න මේ යකඩ කැබලි එහෙම නැත්නම් ඊයම් බෝල මේ පැත්තේ රත් කරනවා. රත් කරලා පුතේ ඒ වගේ උෂ්ණත්වය කොච්චරද කියලා අපි සටහන් කරගන්න. ඊට පස්සේ අපි දන්නවා මොකද්ද කරන්නේ පුතේ? මේ නිකල්සන් තාපකයේ හරහා මේ යකඩ බෝල නැත්නම් ඊයම් බෝල නැත්නම් මේ යකඩ කැබලි අපි මේ බඳුනට වැටෙන්න සලස්වනවා. පුළුවන් තරම් ඉක්මනට වැටෙන්න සලස්වනවා. හැබැයි ඔබ දන්නවා එතකොට මේක ඇතුලේ තියෙන ජලය අපතේ යන්න බෑ. ඒ වගේම ඉවතට විසිවෙන්න බෑ. ඒ නිසා අපි සියල්ල පරිස්සමෙන් මේකට ඇතුළත් කරනවා. ඇතුළත් කරලා එකවරම ඇතුළත් කරනවා. හැබැයි ජලයේ ඉවතට යන්න බෑ. මන්ත කරමින් ළඟා වෙන උපරිම උෂ්ණත්වය සටහන් කරගන්නවා. එහෙමනම් ඔන්න ආයෙත් උෂ්ණත්වය සටහන් වෙනවා. මොකද්ද උෂ්ණත්වය පුතේ? මෙන්න මේ කැලරි මීටරයේ තුල තියෙන උෂ්ණත්වමානයේ ළඟා වෙන ඉහළම උෂ්ණත්වය සටහන් කරගන්න. දැන් පාඨාංක 5යි. ඊට පස්සේ පුතේ අවසානයේ යකඩ බෝලත් එක්ක නැත්නම් මේ යකඩ කැබලිත් එක්ක මෙන්න මේ මිශ්‍රණයේ ස්කන්ධය සටහන් කරගන්න. එහෙනම් පාඨාංක 6 කියන්න බලන්න පුතේ. ඔව් පළවෙනි එක හිස් කැලරි මීටරයේ ස්කන්ධය. 4න් 3ක් ජලයෙන් පිර වූ කැලරි මීටරයේ ස්කන්ධය. ආරම්භක උෂ්ණත්වය. යකඩ බෝලවල උෂ්ණත්වය 4යි. යකඩ බෝල සියල්ල දමලා මන්ත කිරීමෙන් පස්සේ ළඟාවන උපරිම උෂ්ණත්වය පාඨාංක 5යි. මිශ්‍රණයේ අවසාන ස්කන්ධය පාඨාංක 6. එහෙමනම් පාඨාංක 6 ඔබට දැන් මතකයි. මෙන්න ලබා ගන්න පාඨාංක ටික නේද? මෙන්න ලබා ගන්න පාඨාංක ටික තියෙනවා. සංකේතات එක්ක සටහනට අවශ්‍ය දරුවෙකුට ලියා ගන්න පුළුවන්. කැලරි මීටරයේ තාපදාරිතාව අපි C කියලා ගන්නවා. ලෝහයේ විශිෂ්ටතාපදාරිතාව අපි SW කියලා කියනවා. මෙන්න ගන්න පාඨාංක 6. මේ තියෙන 6. කැලරි මීටරයේ ස්කන්ධය මන්තියද ඇතුළුව MC. කැලරි මීටරයේ සහ ජලයේ ස්කන්ධය M1. කැලරි මීටරයේ සහ ජලයේ ආරම්භක උෂ්ණත්වය T1. ලෝහ කැබලි වල උෂ්ණත්වය T2. ලෝහ කැබලි දැමූ පසු පද්ධතිය අවසාන උෂ්ණත්වය T. ලෝහ කැබලි දැමූ පසු කැලරි මීටරය හා ජලයේ ස්කන්ධය M2. පැහැදිලිද පුතේ? හරි. ස්කන්ධ MC M1 M2 උෂ්ණත්ව T1 T2 T. කවුද මෙතන වැඩිම උෂ්ණත්වය? ලෝහ කැබලි වල. T2 තමයි විශාලම. අඩුම කවුද? T1. මේ දෙන්න අතරමැදි යගයක් තමයි T හැමතිස්සෙම. හරි නේද පුතේ? අපි සමීකරණයට අවශ්‍ය නිසා, සිද්ධාන්තයට අවශ්‍ය නිසා පද දෙකක් දැන සිටිය යුතුයි. මේ පද දෙක තමයි පුතේ ලෝහයේ නේද? මේ කියපු ජලයේ විශිෂ්ටතාපදාරිතාව හා අර කැලරි මීටරය හදලා තියෙන ලෝහයේ ලෝහයේ විශිෂ්ටතාපදාරිතාව කැලරි මීටරය හදලා තියෙනවා. හරි. එහෙමනම් මේ පාඨාංක අපි ඇතුළත් කරලා මේ දත්ත ඇතුළත් කරලා කොහොමද સિદ્ધාන්තය ගොඩනගන්නේ කියලා චුට්ටක් අපි ඊළඟට බලමු. හරි. මෙන්න මේ විදිහට අපිට පුළුවන් පුතේ මේ ටික අපිට ඇතුළත් කරන්න පුළුවන්. මෙතනදී ඔබ දන්නවා කවුද තාපය දෙන්නේ කවුද තාපය ගන්නෙ? ඔව්. ඔබ දන්නවා ලෝහ කැබලි. ලෝහ කැබලි පිටකල තාපය. මේක හරි වැදගත්. ලෝහ කැබලි පිටකල තාපය. ගන්නවා දෙන්නෙක්. කවුද දෙන්න පුතේ? ඔව්. කවුද? ලෝහ කැබලි පිටකල තාපය ගන්නවා දෙන්නෙක්. ඒ දෙන්න තමයි ලෝහ කැබලි පිටකල තාපය ගන්නවා දෙන්නේ. ඒ දෙන්න තමයි කැලරි මීටරය සහ ජලය. ඒ නිසා අපි ලියනවා කැලරි මීටරය ලබාගත් තාපය.
ලබාගත් තාපය ධන ජලය ලබාගත් තාපය. ජලය ලබාගත් තාපය. මේක හරි වැදගත් පුතේ. මෙතෙන්ට ලකුණු ගොඩක් දෙනවා. හරි. අපි දැන් මෙන්න මේ පද තුනට අදාළ පාඨාංක ටික ඇතුළත් කරන්න උත්සාහ කරමු. ලෝහ කැබලි පිට කළ තාපය. ඉස්සලම අපි ලෝහ කැබලි වල ස්කන්ධය ගන්න ඕනේ. කොහොමද ලෝහ කැබලි වල ස්කන්ධය? අවසාන ස්කන්ධය M2 අඩු වෙන්න ඕනේ කවුද පුතේ? ජලය සහිත කැලරිමීටරේ ස්කන්ධය M1. M1 අඩු කරා. ඔන්න ලෝහ කැබලි වල ස්කන්ධය. අපට හොයන්න අවශ්‍ය එක කවුද මේ? විශිෂ්ට තාපධාරිතාව. නේද? ලෝහ කැබලි වල විශිෂ්ට තාපධාරිතාව මම Cm කියලා ගන්නවා. Cm කියලා ගන්නවා. මෙයා තමයි අපට හොයන්න අවශ්‍ය කෙනා. හරි. ඊට පස්සේ මම ඒක වැඩි කරනවා පුතේ ලක් වෙන උෂ්ණත්ව වෙනසෙන්. කීයද ලෝහ කැබලි ලක් වෙන උෂ්ණත්ව වෙනස? එයාලගේ ළඟා වෙච්ච උෂ්ණත්වය θ2. අවසානයේ මිශ්‍රණي අඩු වුණා θ දක්වා. එහෙනම් ඔයාලා දන්නවා යාගේ උෂ්ණත්ව වෙනස, පත් වෙන උෂ්ණත්ව වෙනස θ2 ඍණ θ1. හරි. මේක සමාන වෙන්න ඕනේ පුතේ. එතකොට මේ පද දෙක අපි වෙනම ගණනය කරමු. කැලරිමීටරේ ලබාගත් තාපය. එහෙමනම් අපි කැලරිමීටරේ ස්කන්ධය ගණනය කරන්න වෙනවා. ඒක ඔයාලා දන්නවා MC. කැලරිමීටරේ ස්කන්ධය. කැලරිමීටරේ විශිෂ්ට තාපධාරිතාව. අපි ඒක CC කියලා ගමු. කැලරිමීටරේ විශිෂ්ට තාපධාරිතාව. ඊට පස්සේ කැලරිමීටරේ ලක්වන උෂ්ණත්ව වෙනස. කොච්චර උෂ්ණත්ව වෙනසකට ලක් වෙනවද පුතේ? එයා හිටියේ θ1 කියන අඩුම උෂ්ණත්වයේ. එයාපත් වුණා පුතේ කොතෙන්ටද? එයාපත් වුණා පුතේ θ උෂ්ණත්වයට. එහෙනම් එයා ලක්වන වෙනස තමයි θ ඍණ θ1. θ ඍණ θ1. ඔන්න එහෙමනම් කැලරිමීටරේ ලබාගත් තාපයත් අපි හෙව්වා. එහෙනම් අවසානයේ අපිට තියෙන්නේ දැන් ජලය ලබාගත් තාපය. නේද? කැමී තුල තිබ්බ ජලය ලබාගත් තාපය කියන කොටස වෙනම ගණනය කරන්න. එහෙමනම් අපට අවශ්‍ය වෙනවා පුතේ ජලයේ ස්කන්ධය. ඔබ දන්නවා ජලය සහිත කැමීගේ ස්කන්ධය M1. කැමීගේ ස්කන්ධය MC. එහෙනම් L ජලයේ ස්කන්ධය වෙන්නේ මොකද්ද පුතේ? M1 ඍණ MC. හරි. ජලයේ වීතාදා CW. ඒක අපි දන්නවා. ඊට පස්සේ ජලයේ ලක්වන උෂ්ණත්ව වෙනස. කීයද පුතේ ජලයේ ලක්වන උෂ්ණත්ව වෙනස? කැලරිමීටරේ ලක්වන උෂ්ණත්ව වෙනසම තමයි. මොකද්ද පුතේ පදේ? ඔව්. θ ඍණ θ1. හරි. එහෙමනම් පුතේ අපි ඔන්න පද තුනම වෙන වෙනම හොයාගෙන තියෙනවා. නේද? පද තුනම වෙන වෙනම හොයාගෙන තියෙනවා. මේ කවුද පුතේ? ඒ තමයි මේ කවුද? මේ තමයි ජලය ලබාගත් තාපය. මේ පදේ මොකද්ද පුතේ? මේ තමයි කැලරිමීටරේ ලබාගත් තාපය. මේ තමයි ඊයම් බෝලේ එහෙම නැත්නම් අර ලෝහ කැබලි පිට කළ තාපය. දැන් අපිට අවශ්‍ය වෙන පදේ මෙයා. මෙයා තමයි අපට අවශ්‍ය වෙන පදේ. අපිට මේ සමීකරණය මෙයාව උක්ත කරලා අනිත් පද සියල්ල දන්න නිසා පුතේ මෙයාව අපට හොයන්න පුළුවන්. එහෙමනම් ලෝහයක විශිෂ්ටතාපධාරිතාව හොයන ඝන ද්‍රව්‍යයක විශිෂ්ටතාපධාරිතාව හොයන පරීක්ෂණේ ඔන්න ඔය විදිහට තමයි පුතේ સિદ્ધාන්තය තුල අපි ගත්ත දත්ත යෙදෙන්නේ. හරි. අපි එහෙමනම් මම හිතනවා මේ පරීක්ෂණය ඔබට යම් අවබෝධයක් ලැබේ. ඉතින් මේක සියලු විස්තරාත්මකව ඔබට වෙනම ප්‍රැක්ටිකල් ටික වෙනම පොතක් විදිහට දීලා තියෙනවා පුතේ. වෙනම ටියුට් එකක් විදිහට දීලා තියෙනවා. ඒකේ පාඨාංක සටහන් කරන්න තියෙනවා. ඊට පස්සේ මේ කොටසෙන් අහපු සියලු විභාග ප්‍රශ්න වලට අපි අර X අභ්‍යාසය යටතේ ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අර ඔන්ලයින් ලව් Zoom හරහා දෙන අපේ group වලින් ඔබට ඒවා ලබා ගන්න පුළුවන්. හරි. අපි ඊට පස්සේ බලමු පුතේ එහෙමනම් මෙන්න මේ පරීක්ෂණයේදී අපි සැලකිලිමත් වෙන්න ඕන විශේෂ කාරණා ටික මොනවද කියලා. මේ පරීක්ෂණයේදී පුතේ අපි කරුණු ගොඩක් කෙරෙහි විශේෂිත කරුණු ගොඩක් කෙරෙහි සැලකිලිමත් වෙන්න ඕන මේ පරීක්ෂණය තුල මේ ගණනය කිරීම තුල අන්න ඒව මොනවද කියලා. නේද? ලෝහ කැබලි වල වීතාදා හොයන මේ පරීක්ෂණයේදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. අපි ඒවා එකෙන් එකට බලමු. ඒකෙන් පළවෙනි එක තමයි පුතේ මේකත් මිශ්‍රණ ක්‍රමයේනේ. මෙතනදිත් අපි පුළුවන් තරම්
පරිසරයට සිදුවන තාපහානිය අඩු කරගත්තොත් තමයි සත්‍යයගේ ඒ කියන්නේ මේ ලෝහයේ විශිෂ්ට තාපධාරිතාව තියෙන සඳහා ලැබෙන සත්‍යම අගයට අපිට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. ඒකට මොනවද කරන්න පුළුවන්? අංක 1 මොකද්ද කරන්න පුළුවන් පුතේ? අර කියපු කැලරිමීටරේ තාප පරිවර්ණ කරලා බඳුනක් තුල තියලා සුලන් නොවදිනසේ තාප පරිවර්ණය කළොත් යම් මට්ටමකට තාපහානිය අවම කරගන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි පුතේ වැදගත් වෙන්නේ. අපි ඒකට කියනවා තාපහානි පූර්ණ ක්‍රමය කියලා. මොකද්ද මේ තාපහානි පූර්ණේ? අපි ඒක පොඩ්ඩක් පැහැදිලි කරගමු පුතේ. මොකද්ද අපි දන්න යොදන මෙන්න මේ තාපහානි පූර්ණේ කියන්නේ? ඔබ දන්නවා දැන් අපි කැලරිමීටරය අර 4න් 3ක් ජලය දාලා කාමර උෂ්ණත්වය θ1 වල තිබුණේ. θ1 වල තමයි මේකේ ආරම්භක උෂ්ණත්වය. එතකොට මොකද්ද වෙන්නේ පුතේ? මේකට ලෝහ කැබලි දැම්මට පස්සේ මේකේ උෂ්ණත්වය ඉහළ ගියා T-ට. දැන් මොකද්ද මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන ආකාරය බලන්නකෝ. මෙන්න මේ θ1 වල ඉඳලා T දක්වා උෂ්ණත්වය ඉහළ යද්දි ඔබ දන්නවා පරිසර උෂ්ණත්වයට වඩා වැඩි දැන් ජලයේ උෂ්ණත්වය. ඒ නිසා මොකද වෙන්නේ? මේ උෂ්ණත්වයේ වැඩි පැත්තේ ඉඳලා පරිසරයට සිද්ධ වෙනවා තාපහානිය. පරිසරයට සිද්ධ වෙනවා තාපහානිය. දැන් අපිට මේක වළක්වන්න බෑනේ. අනිවාර්යෙන් θ1 වල ඉඳලා θ2 දක්වා වැඩි උෂ්ණත්වයකටපත් වෙද්දි පුතේ පරිසරයට තාපහානියක් වෙනවා. හැබැයි අපිට මේ ඇරියස් එක කවර් කරගන්න පුළුවන්. කොහොමද? අපි මේ පරීක්ෂණය අපි පටන් ගන්න පුතේ අඩු උෂ්ණත්වයක ඉදලා. මේ θ1 මීට වඩා අපි හිතමුකෝ සෙල්සියස් 5ක විතර අඩු උෂ්ණත්වයකින් නම් පටන් ගන්න. මොකද්ද වෙන්නේ පුතේ? අඩු උෂ්ණත්වයක ඉඳලා නැවත θ1 බවට පත් වෙද්දි මොකද වෙන්නේ පුතේ? පරිසරයේ ඉඳලා පද්ධතියට තාපය ගමන් කරනවා. දැන් මොකද වෙන්නේ? පරීක්ෂණය අපි අඩු උෂ්ණත්වයකින් පටන් අරන් කරොත් එහෙම පුතේ ඒ අඩු උෂ්ණත්වයේ ඉඳලා මේ θ1 කාමර උෂ්ණත්වයට එනකල් කොහොමද වෙන්නේ පුතේ? පරිසරයෙන් පද්ධතිය වෙත තාපය ගලාගෙන යනවා. ඒ පද්ධතියේ තාපය අඩුයිනේ. නේද? මේ උෂ්ණත්වය අඩුයිනේ සෙල්සියස් 5ක් අඩුවෙන් පටන් අරන් තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ පුතේ? කාමර උෂ්ණත්වයට එනකල් පරිසරයෙන් පද්ධතියට ඊට පස්සේ වැඩි වෙනකොට පද්ධතියෙන් පරිසරයට මොකද වෙන්නේ? මෙන්න මේ පිට වෙන තාපයයි මේ ලබාගත් තාපයයි අපි හිතනවා සමානයි කියලා. මෙන්න මේ ක්‍රමයට අපි කියනවා පුතේ තාපහානි පූර්ණ ක්‍රමය කියලා. එහෙනම් තාපහානි පූර්ණයක් කරොත් අපි පරීක්ෂණයේ උපක්‍රමයක් විදිහට මොකද්ද වෙන්නේ පුතේ? පරිසරයට සිදුවන තාපහානිය නැති කරන්න බෑ අපට. මේක අවම කරගන්න පුළුවන්. සිදුවන දෝෂය අවම කරගන්න පුළුවන්. එහෙනම් පුතේ මේ තාපමිතික පරීක්ෂණවලදී අපි නිතරම කරන දෙයක් තමයි මෙන්න මේ වචනේ වැදගත්. මොකද්ද පුතේ? තාපහානි පූර්ණය. තාපහානි පූර්ණේ කියන දේ. තාපහානි පූර්ණේ. එතකොට ඉදිරියේදී වලා গুপ্ত තාපයේ පරීක්ෂණ දෙකේදීත් මෙන්න මේ වචනේ ඉගෙන ගන්නවා. මොකද්ද පුතේ මේ වචනේ? තාපහානි පූර්ණ ක්‍රමය. හරි. එහෙනම් තාපහානි පූර්ණය මගින් තාපහානිය අපිට පුළුවන් පරිසරයට වෙන හානිය අහෝම කරගන්න. ඊළඟට පුතේ මෙතන උෂ්ණත්වමාන දෙකක් ගැන කිව්වා. අර උණුසුම් ද්‍රව්‍ය නැත්තම් ලෝහයේ උෂ්ණත්වයමයින්ද එක උෂ්ණත්වමානයක් ඕනේ. විශේෂයෙන් මෙතන කැලරිමීටරය තුල යොදන උෂ්ණත්වමානය කොයි වගේද වෙන්න ඕනේ පුතේ? සෙල්සියස් 50 සීමාවේ තිබුණොත් හොඳයි. මොකද පොඩි උෂ්ණත්ව වෙනස් වීමක් වුණත් අපිට එතකොට මොකද වෙන්නේ පුතේ? මේ පොඩි උෂ්ණත්ව වෙනස් වීමක් වුණත් අපිට නිවැරදිව බලා ගන්න පුළුවන්. එහෙනම් මේ පරීක්ෂණයේදී පුතේ කැලරිමීටරය සඳහා යොදන උෂ්ණත්වමානය සාමාන්‍යයෙන් අපි ගන්නෙ කොහොමද? සෙල්සියස් අංශක 50 සීමාවේ උෂ්ණත්වමානය. ඒ පාඨාංක ඊටාම නිවැරදිව කියව ගන්න. හරි. එහෙනම් විශේෂ කාරණා දෙකක් ගැන මම කිව්වා. ඒ විශේෂ කාරණා දෙක තමයි මොකද්ද පුතේ? තාපහානිය වළක්වා ගනිමින් යොදන උපක්‍රම දෙක මොනවද කියන එක. පැහැදිලිද? දැන් මෙතනදී තව අතුරු ප්‍රශ්නයක් මතුවෙනවා. මොකක්ද අතුරු ප්‍රශ්නේ පුතේ? මේ තාපහානි පූර්ණයට මේ කැලරිමීටරයේ වටේට අයිස් කැට හෝ මොනවා හරි දාලා අපි උෂ්ණත්වය අඩු කරනවනේ 5කින්. අඩු කරාට පස්සේ එන අතුරු ප්‍රශ්නයක්. මොකද්ද පුතේ? මේ බඳුනේ බිත්ති මත පිනි බැඳෙන්න පුළුවන්. පිනි බැඳෙන්න පුළුවන්. එහෙනම් දැන් මොකද්ද මේ පිනි බැඳෙන්න හේතු වෙන්නේ? ඔයාලා දන්නවා මේ උෂ්ණත්වයට කියන නම. වායුගෝලයේ තියෙන ජල වාෂ්ප පුතේ
සංතෘප්ත වන අවස්ථාව. ඔයාලා දන්නවා ඔයාලා දැන් අද ඔය ඉන්න කාමරේ තියෙන ජල වාෂ්ප වලින් ඔය කාමරේ සංතෘප්ත කරලා මීදුමක් ඇති කරන්න පුළුවන්. කොහොම කරොත්ද? කාමරයේ ඇතුලේ උෂ්ණත්වය අඩු කරගෙන ගියොත්. එහෙනම් උෂ්ණත්වයේ පද්ධතියක අඩු කරගෙන යද්දී එක්තරා උෂ්ණත්වයක් එනවා පුතේ ජල වාෂ්ප වලින් සංතෘප්ත වෙලා පෙනෙන්න ගන්න. අපි මේ උෂ්ණත්වයට කියන පුතේ තුෂාරාංකය කියලා. ඩිව් පොයින්ට් එක. තුෂාරාංකය. එහෙනම් මේ තාපහානි පූර්ණ ක්‍රමයේදී පුතේ තුෂාරාංකයට එළඹුණොත් අපි නොහිතන තව ප්‍රශ්නයක් එනවා. මොකක්ද එන ප්‍රශ්නේ? මේ බඳුනේ බිත්ති මත පිනි බැඳිලා ඒවා රූරා වැටෙනවා කැලරිමීටරේ ජල ස්කන්ධයට. එතකොට පාඨාංක දෝෂයි. දෝෂ ගොඩක් වෙනවා. එහෙනම් අපි කලින් මේ පරීක්ෂණයට පෙර පුතේ තුෂාරාංකය පිළිබඳ අවබෝධයක් අරගෙන තමයි පරීක්ෂණය සැලසුම් කරන්නේ. ඉතින් අපිට ඒකට පුළුවන් ජල බඳුනක් තියලා ඒක වටේට අයිස් යොදමින් උෂ්ණත්වය අඩු කරගෙන යනවා. ගිහිල්ලා පිනි බැඳෙන උෂ්ණත්වය කොච්චරද කියලා දල අදහසක් ගන්න පුළුවන් පුතේ. එහෙමනම් පරීක්ෂණයට පෙර අපි තුෂාරාංකය දැන සිටිය යුතුයි. ඒ දැනගෙන තමයි උෂ්ණත්වය අඩු කරලා පටන් ගන්න වෙන්නේ. හරි. ඔය කියන වැදගත් කාරණා එතකොට පුතේ නිතර පරීක්ෂණයට අහනවා. විශේෂයෙන් සමහර ප්‍රශ්නවල අහලා තියෙනවා පුතේ මේ පිනි බැඳුනොත් ලැබෙන පාඨාංකය කාටද? අපි ලෝහයේ හොයන විශිෂ්ටතා පදාරිතාව අඩු වගයක් ගන්නවද වැඩි වගයක් ගන්නවද? මෙන්න මේ වගේ ප්‍රශ්න වලට පවා අපිට පිළිතුරු ලියන්න වෙනවා විහෝගත් එකේ. ඒ නිසා හොඳ දරුවෝ වගේ මේ තියරි ටික දැනගත්තටම අදි පුතේ මේකේ අභ්‍යාසත් අනිවාර්යෙන් කරන්න වෙනවා. ඒ නිසා අර එක්ස් අභ්‍යාස ඉතාම වැදගත්. විභාග ප්‍රශ්න ගොඩක් ඒ වගේ ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒවට පිළිතුරු ලියලා සම්පූර්ණ මේ સિદ્ધාන්තය තුළ ඔබේ හැකියාවන් වර්ධනය කර ගන්න ඕනේ. හරි. අපි එහෙනම් පුතේ අවසාන මාතෘකාවට යමු. මේ දෙවෙනි වීඩියෝ එකේ තියෙන අවසාන මාතෘකාව තමයි පුතේ අපි කතා කරනවා අවසානට මෙන්න මේ ජලයේ ඉහළ විශිෂ්ටතාපදාරිතාව. ජලයේ ඉහළ විශිෂ්ටතාපදාරිතාවේ තියෙන ප්‍රයෝජන ටික මොනවද කියලා. හරි. අපි එහෙමනම් බලමු ඊළඟට පුතේ ඉහළ විශිෂ්ටතාපදාරිතාවක් ජලයේ සතු වීම නිසා අත්පත් වෙලා තියෙන සබාදහමට ඒ වගේම ජීවත් වෙන අපට ලැබිලා තියෙන වාසි මොනවද කියන එක. අපි පුතේ විශිෂ්ටතාපදාරිතාව ගැන කතා කරද්දී මෙන්න මේ ජලය සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ දන්නවා ජලයේ විශිෂ්ටතාපදාරිතාව තාම විශාල අගයක්. ඒක සංඛ්‍යාත්මක කිව්වොත් අපි දන්නවා 4184ක්. ජූල් කොච්චරද පුතේ? ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. ඒ කියන්නේ ජලයේ කිලෝග්‍රෑම් එකක් අංශකයකින් ඉහළ දාන්න සෙල්සියස් අංශක එකකින් ඉහළ දාන්න ජූල් ආසන්නව 4200ක විතර ශක්ති ප්‍රමාණයක් අවශ්‍යයි. මෙන්න මේ ඉහළ අගයක් විශිෂ්ටතාපදාරිතාව සඳහා ඉහළ අගයක් ජලයේ සතු වීම නිසා අත්පත් වෙලා තියෙන වාසි අපේ විෂය නිර්දේශයේ කීපයක් ගැන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඒතර මේ තාපයේ යොමු වෙන ප්‍රශ්නයක පුතේ විශිෂ්ටතාපදාරිතාව හෙව්වට පස්සේ මෙන්න මේ ඉහළ විශිෂ්ටතාපදාරිතාවක් තියෙන ද්‍රවයක් සම්බන්ධව ඔබෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. විශේෂයෙන් ඔබ දන්නවා කූලන්ට් සිසිලක කාරක විදිහට යොදා ගන්න ද්‍රවවල ඉහළ විශිෂ්ටතාපදාරිතාවක් තියෙනවා. ජලයටත් වඩා වීතාදා වැඩි කූලන්ට් තියෙනවා. ඉතින් ඒ නිසා අන්නේ ප්‍රායෝගික தত্ত্বය තාක්ෂණ වේදිකකින් අහනවා. ඒ නිසා චුට්ටක් බලමු පුතේ මේ කූලන්ට් ගැන කතා කරන්න නෙමෙයි. මෙන්න මේ ඉහළ වීතාදා ජලයේ සතු වීම නිසා මොනවද අත්පත් වෙලා තියෙන වාසි කියලා. මේ රූපරාමුවෙන් පේන පළවෙනි වාසිය මාළුවට තියෙන වාසිය මොකක්ද? මාළුවා කියලා අපි පොදුවේ හඳුන්වන්නේ පුතේ ජලජ ජීවි. ජලයේ ජීවත් වෙන මත්ස්‍යයන් ගත්තොත් ඔබ දන්නවා උන් චලතාපින්ද අචලතාපින්ද පුතේ. ඔවුන් චලතාපි. කවුද චලතාපින් කියන්නේ? පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය පාලනය කරගන්න බැරි කට්ටිය. පරිසර උෂ්ණත්වය අනුව දේහ උෂ්ණත්වය ඒගොල්ලොන්ගේ වෙනස් වෙනවා. අපි ඒගොල්ලන්ට කියනවා කවුරු කියලාද පුතේ? චලතාපීන් කියලා. එතකොට චලතාපීන්ට හරි ප්‍රශ්නයක්. මොකද්ද හරි ප්‍රශ්නේ? Taman ජීවත් වෙන ජලජ පරිසරයේ උෂ්ණත්වය ඉහළ ගියොත් ඒගොල්ලෝ මිය යනවා. ඉතින් එහෙනම් ජලයට සබාදහමින් දීලා තියෙන අපූර්ව හැකියාව මේ කූලන්ට් එකක් වෙන්න. ඒ කියන්නේ ලොකු තාපයක් අවශෝෂණය කරගන්න යාට හැකියාව තියෙනවා පුතේ. මෙන්න මේ ඉහළ වීතාදා පිහිටීම නිසා එහෙනම් මේ වගේ ජලයේ ජීවත් වෙන කවුද? චලතාපීන්ට පුතේ මහත් අස්වැසිල්ල. මොකද ඒගොල්ලොන්ගේ දේහ උෂ්ණත්වය වෙනස් නොවි පවත්වා ගන්න පුළුවන් පුතේ තාපයේ වැඩි ප්‍රමාණයක් ජලයෙන් උරා ගන්න නිසා. ඒක ප්‍රධාන වාසියක් ජලජ ජීවීන්ට. ඊළඟට පුතේ
අපි දන්නවා විශාල තාප ප්‍රමාණයක් වැය වෙනවා. දැන් ඔබේ ගෙදර ඇති ලීටරයක් ජල ලීටරයක් විතර අල්ලන කේතල් ඇති. නේද? ජලය ලීටර් භාගයක් අල්ලන පුංචි කේතල් ඇති. ජලය ලීටර් 2ක් විතර අල්ලන විශාල කේතල් ඇති. ඒතර නිකන් දල වශයෙන් හිතන්න පුතේ. ඔයාලගේ ගෙදර තියෙන මේ වාජනේ අංශකයකින් රත් කරන්න. මේ වතුර ප්‍රමාණය ඇතුළට ලීටරයක් දැම්මොත්, කිලෝවක් දැම්මොත්, ඒක අංශකයකින් රත් කරන්න කොච්චරක් ඕනේද පුතේ? ලීටර් එකක් නැත්නම් කිලෝ එකක් අංශකයකින් ඉහළ දාන්න ජූල් 4200ක විතර ආසන්න ශක්ති ප්‍රමාණයක් වැය වෙනවා. ඒතර හිතන්න එයා විනාඩි 10ක් ගියොත් විනාඩි 10ට එයා උෂ්ණත්වයේ අංශක 30 ඉඳලා කාමර උෂ්ණත්වයේ 30යි කියලා හිතන්න එදා. ජලයේ තියෙන්නේ 30. මේ 30 ඉඳලා 100ට රත් වෙද්දි කොච්චර තාප ප්‍රමාණයක් ගන්නවද එතකොට? 1 කිලෝවක්, 1 ජලයේ කිලෝවක් 30 ඉඳලා 100ට රත් වෙද්දි කොච්චර ගණීද තාපේ? මෙන්න මේවා ගැන අදහස ගන්න. මෙතනින් ප්‍රශ්න අහනවා හරියට පුතේ. ජලය පැහෙන්න මෙච්චරක් කාලය යනවා. ඒ නිසා මේ කේතලෙන් කොච්චරක් ගත්තද? ඊට පස්සේ කේතලයේ තියෙන ඇතුලේ තියෙන තාපකේ හීටරේ වොට්ටගේ දෙනවා. ක්ෂමතාව දෙනවා. එහෙමනම් මේකේ කාර්යක්ෂමතාව කොච්චරද? මෙන්න මේ වගේ විද්‍යුත් හා සම්බන්ධ ප්‍රශ්න මෙතනින් අහනවා පුතේ. ජලයේ වීතද සම්බන්ධව. එහෙනම් අපි ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ. ඊළඟ පුතේ මම තව වැදගත් සංකල්පයක් මේ කියන්න යන්නේ. අපි මේකට කියනවා තාප දූපත් කියලා. තාප දූපත්, හීට් අයිලන්ඩ්. තාප දූපත් සංකල්පය කියලා පුතේ. ඔයාලා දන්නවා පුතේ අපේ රටට සීතලෙන් මිනිස්සු මැරෙන්නෙත් නැහැ. උෂ්ණත්වය වැඩි වෙලා මැරෙන්නෙත් නැහැ. හැබැයි සමහර යුරෝපා රටවල එයාලගේ සීත ඍතුවේ අධික සීතල නිසා ජීවත් වීමේ අපහසුාවක් මිනිස්සුන්ට ඇති වෙනවා. ඒ වගේම ගිම්හානයේ දැවෙන අධික තාපය නිසා ඒගොල්ලෝ ඒකනුත් පීඩා විඳිනවා. මෙන්න මේ දූපත් වාසීන්ට විශේෂයෙන්ම මේ සීත රටවල එහෙම නැත්නම් අර කියන අපි අන්තර්නිවර්තන රටවල පුතේ වැසියන්ට අත් වෙන වාසියක් තමයි මේ විදිහට ඒගොල්ලොන්ගේ රට දූපතක් නම් අනේ දූපත විශේෂයෙන් සීත ඍතුවේදී අධික සීතලෙන් ආරක්ෂා කරගන්න පුතේ ඒවා තාප දූපත් ලෙස ක්‍රියා කරනවා ජලයේ ඉහළ වීතාදා ලැබීම නිසා. ජලයේ ඉහළ වීතාදා තිබීම නිසා පුතේ මෙන්න මේ තාප දූපත් ඇතිවීම සංකල්පය වලට පැහැදිලි කරන්න දෙන්නේ නැහැ. තාප දූපත් ඇතිවීම සිද්ධ වෙනවා. ඒක එතකොට ඒගොල්ලෝගේ ජීවත් වීමට පහසුවක් වෙනවා. ඒකත් එතකොට ඉහළ වීතාදා නිසා ලැබිලා තියෙන ලක්ෂණය. ඊළඟ ඔයාලට විස්තර කරන්න තියෙන දෙයක් මම මේ කියන්නේ. අපි මේක විස්තර කරනවා පුතේ ඊළඟ විශේෂයෙන්ම මොකද්ද මේක? ඔව්. මොහොදු සුළං සහ ගොඩ සුළං. මොහොදු සුළං. මේ වලට මොහොදු සුළං ඇති වෙන ආකාරය පැහැදිලි කරලා තියෙනවා. මොහොදු සුළං සී බ්‍රීස් කියලා අපි කියනවා. මොහොදු සුළං ඇති වෙන්නේ දිවා කාලේ. මේක පැහැදිලි කරන්න පුතේ. ඊට පස්සේ ගොඩ සුළං ඇති වෙන හැටි ලියන්න පුළුවන් මේකේ විරුද්ධ දේ. රාත්‍රී කාලයට වෙන දේනේ. හරි. දිවා කාලේ මොකද්ද වෙන්නේ පුතේ? දිවා කාලේ මොකද්ද වෙන්නේ? මේ තියෙන්නේ සාගරය නිරූපණය කරලා තියෙන්නේ මේ තියෙන්නේ ගොඩබිම. මේ ගොඩබිම හැදිලා තියෙන පස මූලික කරගත්තු නැත්නම් වැල්ල මූලික කරගත්තු කොටසේ මේ පදාර්ථයේ විශිෂ්ට තාපධාරිතාව අඩුයි. විශිෂ්ට තාපධාරිතාව අඩුයි. මේ ද්‍රව්‍යයේ වීතාදා අඩුයි. මෙයාගේ වීතාදා වැඩි. ඒ නිසා මොකද වෙන්නේ පුතේ? ඒ නිසා ඔයාලා දන්නවා ඉක්මනින් රත් වෙන්නේ දිවා කාලේදී ඉක්මනින් රත් වෙන්නේ ගොඩබිම. ඉක්මනින් රත් වීම නිසා සිද්ධ වෙන දේ මොකද්ද? ඉක්මනින් රත් වෙනවා. මෙන්න මේ කොටසේ උෂ්ණත්වය ඉහළ යනවා. මොකක් වෙයිද? තාපය. මේ තාපය ලබා ගන්න වාතය. වාතය රත් වෙනවා. රත් වෙලා මොකද වෙන්නේ පුතේ? රත් වෙනකොට ඔයාලා දන්නවා අංශය ඈත් වෙනවා. ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වෙච්චි වායුව ඉහළ යනවා. දැන් මොකද්ද වෙන්නේ? පීඩනය අඩුයි. ආයිත් කියනවා රත් වෙනවා. රත් වීම නිසා මොකද වෙන්නේ පුතේ? මේ කොටසේ වායුව ප්‍රසාරණය වෙලා ඝනත්වය අඩු වෙලා ඉහළ යනවා. ඝනත්වය අඩු වීම නිසා මොකද වෙන්නේ මේ කොටසේ? වායු පීඩනය අඩු වෙනවා. වායු පීඩනය අඩුයි. දැන් බලන්න සාගරේ මොකද්ද තත්ත්වය? මේ පැත්තේ වායුගෝලීය පීඩනය වැඩි. ඒ නිසා මොකද වෙන්නේ පුතේ? වැඩි පීඩනයේ පැත්තේ ඉඳලා මෙන්න මේ අඩු පීඩනය සම්පූර්ණ කරන්න සුළං ධාරා ඇති වෙනවා. සුළං ධාරා ඇති වෙනවා. කොයි පැත්තේ ඉඳලා කොයි පැත්තටද? සාගරයේ ඉඳලා ගොඩබිම දෙසට දිවා කාලයේදී. අපි මේවට කියනවා මොහොදු සුළං කියලා. මොහොදු සුළං. ඒතර මොහොදු සුළං ඇති වෙන්නේ කොහොමද? දිවා කාලයේ සාගර ප්‍රදේශයේ සිට ගොඩබිම වෙත. මොකක් වෙයිද එතකොට? මේ පැත්ත මේක චක්‍රයක් විදිහට සම්පූර්ණ වෙනවා.
දැන් මෙහි වැඩි පීඩනය අඩු පීඩනය සම්පූර්ණ කරන්න එනකොට මොකද වෙන්නේ පුතේ? මෙතන ඇතිවන රික්තය, මෙතන ඇතිවන අඩුව පුරවන්න අර ඉහළ ගිය වාතයේ නැවත චක්‍රීයව සංසරණය වෙනවා. මේ විදිහට චක්‍රීයව සංසරණය වෙනවා. හරි. එතකොට ඔයාලට පැහැදිලි එහෙනම් මෙන්න මේ චක්‍රීයව සංසරණය වීම කොහොමද වෙන්නේ කියලා. හරි. මේ මොකද්ද? එතකොට මොන සුළංද පුතේ? මොහොදු සුළං. රාත්‍රී කාලයට මොකක් වෙයිද? මේක අනිත් පැත්ත. රාත්‍රී කාලයට විස්තර කරන්න ගියොත් අපි මේ විදිහට බලමු පුතේ. ඔයාලට මේ දෙකම විස්තර කරන්න අවශ්‍ය වෙයි. මේකේ ප්‍රශ්න අහලා තියෙනවා පිළිතුරු ලියද්දි බලා ගන්න පුළුවන් පුතේ. අර එක්ස් අභ්‍යාසවල ඔයාලට මේකේ අමතර දැනුමට ගොඩක් ප්‍රශ්න තියෙනවා. හරි. රාත්‍රී කාලයට මොකද්ද වෙන්නේ? රාත්‍රී කාලයට මොකද්ද වෙන්නේ? අපි හිතමුකෝ මේ සාගරය මෙන්න ගොඩබිම්. රාත්‍රී කාලය කියලා සංකේතවත් කරන්න අපි හඳක් අඳිමු. මොකක් වෙයිද රාත්‍රී කාලයට? ඔව්. මේ ගොඩබිම හැදිලා තියෙන පදාර්ථයේ වීතාදා අඩුයි. මේ ප්‍රදේශයේ වීතාදා වැඩි. දැන් මොකක් වෙයිද? දිවා කාලයේ ගත්ත තාපය නිසා. දිවා කාලයේ සාගරයේ ගොඩක් තාපය ගත්තා. ඒ තාපය මොකද වෙන්නේ පුතේ? ඒ තාපය රාත්‍රී කාලයේදී සාගරයේ මතු පිටට මොකද වෙන්නේ පුතේ? මෙන්න මේ වායුගෝලයට තාපය මුදා හැරෙනවා. එතකොට මොකක් වෙයිද? මේ කොටස උණුසුම්. මේ උණුසුම නිසා මොකද වෙන්නේ පුතේ? ප්‍රසාරණය වෙච්ච වාතය ඉහළට යනවා. ප්‍රසාරණය වෙච්ච වාතයේ ඝනත්වය අඩු වෙලා ඉහළට යනවා. එතකොට පීඩනය මොකද වෙන්නේ? සාගරයේ මතු පිට වායුගෝලීය පීඩනය පුතේ අඩු වෙනවා. පීඩනය අඩු වෙද්දී ඒ අඩුව සම්පූර්ණ කරන්න මොකද වෙන්නේ පුතේ? මෙන්න මේ ගොඩබිම සිට සාගරයේ දෙසට සුළං සමනවා. එතකොට කොඩියක් හිටෙව්වොත් කොඩිය තියෙන්නේ ওই පැත්තට. නේද? මේ සුළඟට අපි කියනවා මොකක් කියලාද පුතේ? ගොඩ සුළං කියලා. ගොඩ සුළං. එහෙනම් ගොඩ සුළං ඇතිවීම සහ පෙර විස්තර කර මුහුදු සුළං ඇතිවීම කියන කාරණා දෙකම සිද්ධ වෙන්නේ මොකක් නිසාද පුතේ? ජලයේ ඉහළ වීතාදා නිසා. එහෙනම් තාප දූපත් සංකල්පය ගොඩ සුළං සහ මුහුදු සුළං ජලජ ජීවීන්ගේ විශේෂයෙන්ම චලතාපීන්ගේ ජීවත් වීමේ අයිතිය ලැබිලා තියෙන්නේ ජලයේ ඉහළ වීතාදා නිසා. එහෙමනම් අපි ඔන්න විශිෂ්ට තාපධාරිතාව ගැන කතා කරා පුතේ. අපේ තුන්වෙනි වීඩියෝ එකෙන් එහෙමනම් ගුප්ත තාපයේ පරීක්ෂණ දෙක විස්තර වෙනවා පුතේ. ඔයාලා දන්නවා වාෂ්පීකරණයේ ගුප්ත තාපය සෙවීම පරීක්ෂණය අපිට තියෙනවා ප්‍රැක්ටිකල් වල. ඒ වගේම විලයනයේ විශිෂ්ට ගුප්ත තාපයේ සෙවීම පරීක්ෂණය අපිට තියෙනවා. එහෙමනම් තුන්වෙනි වීඩියෝ එකෙන් පුතේ රැඳී සිටින්න මෙන්න මේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපයේ සහ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපයේ සෙවීමේ පරීක්ෂණ විස්තර කිරීම සිද්ධ වෙනවා.